ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂයකට වඩා එමෙත සංවිධානයකට වඩා එක්තරා ඓතිහාසික උරුමයක් ඓතිහාසික බලවේගයක් නියෝජනය කරනවා මේ රටේ. ඒක අපි ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් මේ රටේ නිදහස ලබා දෙනකොට පාලන බලය බාර දෙන්න කළු සුද්දම් පිරිසක් බ්‍රිතාන්‍ය පාලකයන් විසින්ම නිර්මාණය කරා. 1835 විතර මැකෝලි කියන දේශපාලන උපාය මාර්ගික විශේෂඥයා එතුමා අධ්‍යාපනඥයෙක්. එතුමා කියනවා වර්ණයෙන් රුධිරයෙන් වෙනස් වූවත් චින්තනයෙන් චර්යාවෙන් සහ දේශපාලන දැක්මෙන් ඉංග්‍රීසියෙන් ලෙස හිතන පන්තියක් බිහි කරන්න ඕන. එතකොට තමයි බ්‍රිතාන්‍යයන්ට මේ පාලනය දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ කියලා. ආයුධ වලින් හරි හමුදා බලයෙන් නෙමෙයි. ඒ කියන්නේ ඒක ධර්මපාලතුමා හැඳින්වුවේ කළු සුද්දන් පිරිසක් බිහි කරන්න ඕන. ඔවුන් අතට පාලන බලය දෙන්න ඕන කියන එක. එතකොට බණ්ඩාරනායක මහත්මයා ගත්තම ඔහුට ධෛර්යය තිබුණා ඒ කළු සුද්දන්ගේ එහෙම නැත්නම් මැකෝලිගේ පාසලෙන් එළියට බහින්න බහැලා මේ ඔහුට ඒකට ධෛර්යය තිබුණා දේශපාලන නායකයෙක් විදියට කියලා ඉතිහාසයේ ඒක පේනවා. මොකද ඔහු ඒ එළියට බහින අවස්ථාවේදී සමාජයේ ජාතික බලවේගවල හඬ එළිය තිබුණා. ධර්මපාලතුමාගේ කොඩිය වැටෙන්න නොදී අත තියාගත්ත සිංහල බෞද්ධ බලවේගයක් සමාජයේ හිටියා. මෙතුමා කියපු එල්.එච්. මෙත්තානන්ද මහත්මයලා, එතකොට එන්.කියු. ඩයස්ලා ඒ ආදී වශයෙන් ගිහියන් වගේම මහා සංඝරත්නයේත් බලවේගයක් තිබුණා. ඒ බලවේගය ඇත්තරම අර කියන මැකෝලිගේ දරුවෝ එහෙම දේශපාලන අවකාශයක් නිර්මාණය කරේ නැහැ. හැබැයි ඔවුන් බොහෝ දුෂ්කර විදියට මේ ධර්මපාලතුමාගෙන් ගිලිහුණු කොඩිය අත තියාගෙන හිටියාක වැටෙන්න දෙන්නේ නැතුව. එතකොට බණ්ඩාරනායක මැතිතුමා මේ දැක්ක මේක ඇතුලේ මේ මැකෝලිගේ පාසලෙන් මේ ඒ අධ්‍යාපනයෙන් එළියට බහැලා ඔහු වෙනස් විදියකට හිතපු නිසා තමයි ඔහුට ඒ අවස්ථාව නිර්මාණය වෙන්නේ. ඔහු දැක්ක මේ සමාජයේ ඇත්ත බිමේ තියෙන ඇත්ත తත්වය සහ මේ මැකෝලිගේ පරපුරේ ඔහු ඇසුරු කළ ඒ සමාජයේ අතර තියෙන දුරස්ථභාවය. ඒ නිසා තමයි ඔහු වෙනම දේශපාලන පක්ෂයක් හදන්න ඕන කියලා තීරණය කරන්නේ. ඒ කියන්නේ 51 පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩනගනකොට සමාජයේ බිම්මට්ටමේ එහෙම ලොකු බලයක් හදලා තිබුණේ නැහැ. එහෙම බිමේ ඉල්ලුමක් තිබුණේ නැහැ. ඔහුගේ දැක්මෙන් ඔහු දුටුවා මෙන්න මේ තියෙන හිදස. මේ බිමේ සමාජයේ තියෙන ඒ දාර්ශනික චින්තනමය ප්‍රවාහය සහ මේ පාලක පන්තිය අතර තියෙන හිදස. එතකොට ඒක පුරවන්න පුළුවන් කියන විශ්වාසයෙන් තමයි ඔහු එළියට බහින්නේ. හැබැයි දැන් 52 මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හම්බෙන්නේ ආසන 8යි. සම සමාජ පක්ෂයට ආසන 9ක් හම්බෙනවා. එතකොට 56 ජයග්‍රහණය දක්වා ඒ 52 ඉඳලා ආපු ගමනේදී අර ඔහු දැකපු බලවේගය සහ ඔහුගේ දැක්ම එකට සම්බන්ධ කරන්නේ පාලම ඉදි කරන්න ඔහු සමත් වෙනවා. ඒකට මූලික වෙච්ච පිරිසක් හිටිය අර සමාජ බලවේගය දැක්කා. මොහුට ධෛර්යය තිබෙනවා මේ මැකෝලිගේ මහගෙදරින් එළියට බහින්න. එතකොට මැකෝලිගේ මහගෙදරින් එළියට බහින්න ධෛර්යය තිබූ පුද්ගලයෙක් ඒ වෙනකොට ඇත්තරම මේ බලවේගයේ ජාතිකවාදී බලවේගයේ 1860 ගණන් වල මිගිට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රබෝධය එකෙන් ඇතිවෙච්ච බෞද්ධ ප්‍රබෝධය ඊට පස්සේ ධර්මපාලතුමා විසින් ඇති කරපු ප්‍රබෝධය. එතකොට ඒකේ නෂ්ටාවශේෂ සමාජයේ තිබුණා. ඔවුන් අපේක්ෂා දල්වගෙන බලා සිටියා. එතකොට ඔවුන් දුටුවා මොහු තමයි නායකයා. ඒ නිසා තමයි ඔවුන් 56 දී දස පනත කියන දේශපාලන ගිවිසුම ඇති කරගන්නේ. ඒක සමාජ ගිවිසුමක්. මේ රටේ අද වෙනකන් එහෙම සමාජ ගිවිසුමක් මත
බලයට පත්වෙච්ච නායකයෙක් හෝ රාජ්‍යයක් නැහැ කියලා කියන්න පුළුවන්. ඒ දේශපාලන පක්ෂ වලින් යම් ප්‍රතිපත්ති ප්‍රකාශ නිකුත් කරනවා. ඒක පාර්ශවීයයි. ඒක සැබෑ ලෙසම මහජනයා පිළිගත්තාද නැද්ද එහෙම ගිවිසුමක් ලෙස ඇති වුණේ නැහැ. හැබැයි 56 තමයි එක්සත් භික්ෂු පෙරමුණ. එතකොට ඒ දවස්වල ඒකට නායකත්ව දුන්නේ හේම්පිටිකතර ඥානසිංහ හාමුදුරුවෝ. එතකොට මැදගොඩ සොමනතිස්ස හාමුදුරුවෝ, ඒ කියන්නේ දැන් ඉන්න මැදගොඩ අබේචිස් හාමුදුරන්ගේ ගුරු හාමුදුරුවෝ. එතකොට එල්.එච්. මෙත්තානන්ද ඒ වගේ ගිහි පිරිසක් සුමේදලංකාර ඊළඟට මලසේකර මැතිතුමා ඒ වගේ විද්‍යාලංකාර පිරිවෙනේ විද්‍යාලංකාර ප්‍රකාශය කියලා ඊට පෙර ප්‍රකාශයක් කරා. එතකොට බෞද්ධ කොමිසමේ පුනර්ජීවන කොමිසමේ වාර්තාවෙන් ඇති වූ යම් පැනනැගීම් ප්‍රමාණයක් තිබුණා. සමාජයට අපේක්ෂා ප්‍රමාණයක් තිබුණා. ඉල්ලීම් ප්‍රමාණයක් තිබුණා. මේවා ඔක්කොම කැටි කරලා තමයි දසපනත කියන ලියවිල්ල හැදෙන්නේ. ඒ දසපනත ඇත්තටම ගිවිසුමක්. දසපනත මේ සමාජයේ බෞද්ධ දැනුම්වත් බෞද්ධ ජාතික බලවේගයෙන් ඉදිරිපත් වෙනවා. සිංහල බෞද්ධ බලවේගය ශ්‍රී ලංකා දාස් පක්ෂය බිහි වෙන්නෙම සිංහල බෞද්ධ බලවේගය මුල් කරගෙන. එතකොට ඒ පසුව තමයි ඒකට වෙනත් විවිධාකාරයේ නායකයන් ඒක පුළුල් බහුජන පදනමකට යන්නේ. හැබැයි ආරම්භයේදී මා කියන්නේ. එතකොට ඒ ගිවිසුම පිළිගන්නවා. ඒ ඉල්ලීම් 10 පිළිගන්නවා. right? ඒක දසපනත කියලා කිව්වේ. එතකොට මේ පිළිගැනීම තුලින් සමාජ ගිවිසුමක් ඇති වෙනවා. එතකොට මේ සමාජ ගිවිසුම හරහා තමයි 56 දී මහා ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ බිමේ හිටපු මහා සිංහල බෞද්ධ ජනතාව අපේක්ෂා දල්වගෙන නායකයෙක් නැතුව ඒ නිදහසෙන් පස්සේ වික්ෂිප්තභාවයෙන් හිටපු ඒ බහුතර ජනතාවට දැන් අපේක්ෂාවක් ඇති වුණා. ඒ නිසා තමයි මේ මහා ජයග්‍රහණයක් ලබා ගන්න. ඉතින් සමහරු හඳුන්වනවා ඒක බණ්ඩාරනායක මැතිතුමා ඒ ධර්මපාලතුමාගේ කොඩිය හයිජැක් කරා කියලා. එහෙම නැත්නම් බොහොම උපක්‍රමශීලීව ඒක ව්‍යාජ විදියට ඒක අතට ගත්ත කියලා මම නායක පුද්ගලිකව පිළිගන්නේ නැහැ. එහෙම ව්‍යාජ විදියට එහෙම අතට ගත්තනම් රැවටිලි සහගත විදියට අද අපේ නායකයෝ කරනවා වගේ සිංහල බෞද්ධ බලවේගයේ හැමදාම හයිජැක් කරනවා තමයි. ඒක පෙන්නලා ඒක බලයටපත් වුණාන් පස්සේ සහ මුලින්ම වෙනත් ප්‍රතිපත්තිමය පදනම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක හැබැයි එහෙම එකක් නම් එතුමා බලය ලබා ගත්තයින් පස්සේ ඒ ප්‍රතිපත්තිමය පදනම මත පිහිටා ජීවිත පරිත්‍යාගයෙන් ඒ සමාජයේ පැනනගුණු අර කියන මැකෝලිගේ දරුවන්ගෙන් පැනනගුණු විරෝධය නොතකා ඒකත් එක්ක හැපිලා ඉස්සරහට යන්න උත්සාහ කරන්න. ඒතර මේක ව්‍යාජ ලෙස රැවටීමක් ලෙස මේ ධර්මපාලතුමා අතින් ගිලූහු කොඩිය හයිජැක් කරා නම් අතට ගත්තා නම් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් අද අපි දකින ওই බොහෝ පාලකයන් කරන විකාර තමයි කරන්නේ. හැබැයි එහෙම නෙමෙයි. එතුමා මේ ප්‍රතිපත්තිමේ පදනම මත ඉඳගෙන ඒ ජනසතු කිරීම ඒකට ඊටාම බරපතල තීන්දුව ඒවා මේ මොකද ඒක ආරක්ෂා කරන්න අර මැකෝලිගේ දරු පරපුර එක්සත් ජාතික පක්ෂයේ හිටියා. එතකොට ඒක ලොකු ඔවුන් පන්තිමය වශයෙන් මිතුරන් වුණාට එකම භාෂාව කතා කළාට ප්‍රතිපත්තිමය වශයෙන් ඔවුන් නියෝජනය කරන බලවේගය සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් ඒ නිසා අද SLF එකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මාර කලින් කියපු විදිහට හුදු පක්ෂයකට සංවිධානයකට වඩා එහාට ගිය බලවේගයක්. ඒක අර අතීත උරුමය නියෝජනය කරනවා. එතකොට ඒ නිසාම එම පක්ෂයට මහා වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා. ඒ ඓතිහාසික උරුමය රකින්න ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඒක ඉස්සරහට ඇරයි යන්න. ඒක අදටත් වළංගුයි. ඒ බලවේගයේ අපේක්ෂා ඒ ආකාරයෙන් ඒවත් අදටත් ඉටු නොවී තියෙන අපේක්ෂා. ඒවා යම් ප්‍රමාණයක් එක මට්ටම් වලින් යම් කාලවල විශේෂයෙන් බණ්ඩාරනායක මැතිණියගේ සමයේදී ඒ අපේක්ෂා විශාල ප්‍රමාණයකට ඉටු කරන්න අය මහන්සි ගත්තා. ඒ ක්‍රියාවලිය ඒ සම්පූර්ණ නොවූ ක්‍රියාවලිය ඉටු කිරීමේ ඒක ඉස්සරහට අරගෙන යාමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙනවා. ඒ නිසා තමයි අපි වගේ සංවිධාන වලටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයේ වැදගත් වෙන්නේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෝ නෙවෙයිනේ. මෙතුමා හිටපු ලේකම්වරයෙක්. මෙතුමාට ඒ තනතුරේ ඉඳිමින් ඒක වටිනවා වගේම අපිට වටිනවා මේ කියන අනාගත ජාතිකවාදී පෙරහැරේ කරඬුව වඩම්මන ඇතා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒකන විවාදයක් නැහැ.
ඉතින් ඒ නිසා ඒ අතා ශක්තිමත්ව නැගී සිටිනවා නම් මේ ජාතික බලවේගය කැමති. ඒක ජාතික බලවේගය ප්‍රාර්ථනා කරන දෙයක්. ඒ නිසා අපිත් ඒක ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ නිසා අද අපිට නැවත ආපසු හැරී බලා අධ්‍යයනය කරන්න වෙලා තියෙනවා මේ නූතන අපි මුහුණ දෙන අභියෝග වලට මේ නව ලිබරල් වාදී විසඳුම් වලින් උත්තර හොයන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි අතීතයේ කරපු සාර්ථකව කරපු දේවල් මේ ජාතික රාජ්‍ය නැවත ශක්තිමත් කිරීමද මේකට තියෙන උත්තරේ? කියන එක පිළිබඳව අපිට දැන් සංවාදයක් අවශ්‍යයි. අන්නේ ඒ නිසාම තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ උරුමය සම්බන්ධයෙන් ඓතිහාසික භූමිකාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් වැදගත් වෙන්නේ. උදු පක්ෂයක් පිළිබඳව කතාවකට වඩා. අද මේ නව ලිබරල් චින්තනයට පිළිතුරු සපයන්න බැරි වෙලා තියෙනවා. මේ නූතන ආර්බුදවලට ඒක අපිට පැහැදිලි. අද වුන් අසරණව අද්දක බැඳගෙන උන්ට බලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. උන්ට එහෙම දැන් උන්ට එහෙම මතවාදී මේ නව ලිබරල් බලවේග වලට එහෙම මතවාදී ආධිපත්‍යයක් නැහැ. ඒ නිසා මේ ඉදස පුරවන්න නැවත මේ ජාතිකවාදී චින්තනයට ඒ ජාතික රාජ්‍යයක අපේක්ෂාවට ඉඩක් තියෙනවා. ඒ පසුබිම තුළ තමයි අපිට මේක වැදගත් වෙන්නේ. ඉතින් බණ්ඩාරනායක මැතිතුමා ගත්තමත් එතුමා ඉල්ලුමට සැපයුම කරපු නායකයෙක් නෙවෙයි. ඔහු අර බෞද්ධ බලවේග එක්සත් භික්ෂු පෙරමුණේ ඉල්ලීම් වලට ඉල්ලීමට නැමුණා කියනවට වඩා ඔහු ඒකේ පිසුබිමේ තිබුණු ප්‍රතිපත්තිමය පදනම දාර්ශනික පදනම ගැඹුරින් අවබෝධ කරගෙන තමයි ඒක එතනට ප්‍රවේශ වෙන්නේ කියන එක ඉතා පැහැදිලි. දැන් සිංහල භාෂාව සම්බන්ධයෙන් වුණත් 56 භාෂා පනත දැන් අදත් දොස් කියනවා ඔහුට මේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා තමයි අර්බුද ඔක්කොම ඒක පටපල් බොරුවක්. සිංහල භාෂාව එදා බෞතරයේ භාෂාවට ඉඩක් හදන්න අවශ්‍ය වුණේ. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයේ සැබෑ ප්‍රතිලාභ නෙලන්න නම් මේ රටේ බෞතර ජනතාව සිංහල භාෂාවට අවශ්‍ය ඉඩ හැදිය යුතුයි. ඒක නීතියෙන් කරන්න ඕන එකක්. ඒ වෙනකොට ඉංග්‍රීසිය වැජඹුණ රටක සිංහල කතා කරන බහුතර ජනතාවට අවස්ථාව නිර්මාණය කරන්න තමයි ඒ නීතිමය තත්ත්වය ඇති කරන්නේ. හැබැයි ඒකත් එක්කම 57 ආයේ දෙමළ භාෂාවේ විශේෂ විධිවිධාන පනත ගේනවා. එහෙම අසාධාරණයක් දෙමළ ජනතාවට ඒකෙන් වෙනවා. ඒකල දෙමළ ජනතාවට අසාධාරණයක් කිරීම සඳහා නෙමෙයි පනත ගේන්නේ. බහුතරයක් වූ සිංහල ජනතාවගේ අසාධාරණේ පළමුවෙන්ම විසඳන්න ඕනේ. ඒක තමයි ඒ වෙනකොට සමාජයේ තිබුණු ප්‍රබල අපේක්ෂාව. ඒක තමයි දකින්න ලැබුණු ප්‍රබලම ගැටුම. මේ කළු සුද්දන් විසින් ඉංග්‍රීසිය තමන්ගේ භාෂාව බවට පත් කරගත්ත කළු සුද්දන් මේ මහා බෞද්ධ ජනතාව පාගගෙන ඉන්නවා. සෝ උන් නැගී සිටින්න නම් උන්ට අවස්ථාව නිර්මාණය කරන්න නම් ආර්ථික සමාජීය අවස්ථා නිර්මාණය කරන්න නම් නිදහස් අධ්‍යාපනයේ මල්පල ලබා ගන්න නම් අර අවශ්‍යතාවය සපුරන්න ඕන. ඒ නිසා තමයි ඔහු එකට ප්‍රමුඛතාවය දෙන්නේ. ඊට අමතරව හිතන්න ඔහුට යම් ගැඹුරු දේශපාලන දැක්මක් තිබුණා මේ ජාතිකත්ව අතර තිබුණු ගැටුම් සහ ඒ වගේ ගැඹුර පිළිබඳව. දැන් එතුමා පනතක් ගෙනවා 57 සමාජ දුබලතාවයන් වැළැක්වීමේ පනත කියලා. ඒකෙන් ඉලක්ක කරේ මේ උතුරේ වෙල්ලාල කුලයේ මිනිස්සු 14ක් 130ක් විතර 3 විතර පිරිසක් අති බහුතරයක් ජනතාව කුලවාදයෙන් පාගගෙන යටපත් කරගෙන සිටින ආකාරය ඔහු දුටුවා. ඔහු දුටුවා මේ වෙල්ලාලයොත් එක්ක දේශපාලන ඩීල් දාලා මේ රටට ඉස්සරහට යන්න බෑ, මේ ප්‍රශ්න විසඳන්න බෑ කියන එක. ඔවුන්ව යටත් කරලා ඔවුන්ත් එක්ක ගැටුමට ගිහිල්ලා තමයි මේක බේරන්න පුළුවන් කියන එක ඔහු දැක්කා. ඔහුට ඇත්තටම අපි දන්නා පමණින් ඔහුට විවිධ පිරිස් අවවාද කරනවා මේ වෙල්ලාලයොත් එක්ක ගැටුමට යන්න එපා. ඔවුන් බලවත්. ඉංග්‍රීසියෙන් ඔවුන්ගේ පිටිපස්සේ ඉන්නවා. හැබැයි ඔහු ඒක අහන්නේ නැහැ. ඔහු ඒ පනත ගෙනාවේ කුලහීන ජනතාවට කිසියම් හෝ අකටයුත්තක් කරොත් හිරේ දාන්න පුළුවන් විදිහට පනත ගෙනාවේ. ඒ කියන්නේ ඒ ජනතාවට වතුර විදුරුවක් දුන්නේ නැත්නම් හරි බාබර සාප්පුවකින් කොණ්ඩේ කපන්න දුන්නේ නැත්නම් කෝවිලට සාමාන්‍ය කුලීනයන් එන පාරෙන් එන්න දෙන්නුතු වෙනත් ආකාරයේ වෙනත් පාරක් හැදුවොත් ඒව පවා බරපතල වැරදි ලෙස පනතෙන් අඳුන්ලා දුන්නා. ඔය සුන්දරලිංගම් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අවවාද කරනවා වවුනියාවේ මැජිස්ට්‍රේට්වරයා ඊළඟ පෙරේ හිරයන් ලෑස්ති වෙන්න කියලා මේ වැඩේ කරොත්. ඒ කියන්නේ ඔහු හදනවා දේවාලයට කෝවිලට යන්න වෙල්ලාලයන්ට එක දොරකුත් කුලහීන ජනතාවට බහුතර ජනතාවට එක දොරකුත්. එතකොට එදා බණ්ඩාරනායක මැතිතුමාට එහෙම දැක්මක් තිබුණා.
මේ බලවේගවලට යටත් වෙලා ඔවුන්ගේ පිටාත ගාලා හරියන්නේ නැහැ. ඔවුන්ත් එක්ක හැපිලා ඔවුන්ව යටත් කරන්න ඕන කියලා. ඔබතුමාගේ ඒකෙන් කියනවාද මේ ඉතින් පසු ආපු නායකයින්ට ඒ බඳු දැක්මක් තිබෙන්නේ නැහැ කියලා? අදත් අපිට පේනවනේ මේ ජාතික මේ ජාතිවාදී බලවේග සතුටු කරලා බෙදුම්වාදී බලවේග සතුටු කරලා ඉස්ලාම් අන්තවාදී බලවේග සතුටු කරලා උන්ගෙන් ඡන්ද ප්‍රමාණයක් අරගෙන ඒකෙන් ප්‍රෝජිතාවාදීව හිතලා මොනතරම් විනාශයක් මේ ගමන ඇතුලේ කරාද කියලා. ඒතර බණ්ඩාරනායක මැතිතුමා දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කරේ නැහැ. ඔවුන්ට දෙවෙනි පුරවැසියන් ලෙස සැලකුවේ නැහැ. ඒ භාෂා ප්‍රශ්නය 57 ඒ ප්‍රශ්නේ විසඳනවා. උන්ගේ අපේක්ෂාවන්ට අනුව එහෙම ගැටලුවක් තිබෙනවා නම් ඔහු සංවේදී ඒක වහාම ඊළඟ නීතියෙන් වෙනස් කරා. ඊළඟට මේ කුල පීඩනයෙන් ගලවගෙන මේ වෙල්ලාලයන්ගේ බලය බිඳලා තමයි මේ රටට ඉස්සරහට යන්න පුළුවන් කියන එක. දැන් අපිට පේනවනේ එතුමාගෙන් පස්සේ මේ වෙල්ලාලියොත් එක්ක ඩීල් දාලා මොවුන්ත් එක්ක උන්ගේ පිට අත ගාලා මේ යණ්ඩාපු ගමනේ ඔවුන් මහා බෙදුම්වාදය මේ රටේ පෝෂණය කරලා මේ මහා විනාශයකට මේ රට අරන් ගියා 30 අවුරුදු යුද්ධයකට. රයිට්? එතකොට එතුමා එහෙමනම් මේ අද ඉන්න පාලකයන්ගේ මනසෙන් බැලුවා නම් එහෙනම් කරන්නේ යටත් වෙලා පිට අත ගාලා මේ වෙල්ලාලයන්ගේ බලය ගොඩක් බලවත්. ඒ නිසා මම හැපෙන්න යන්න හොඳ නැහැ. මම මේ බලයට ආපු ගමන් කියලා 56 බලයට එනවා 57 මේ මහා ගැටුමකට යනවා බය නැතුව. අපේ ඒ නිසා ඒවා අපි ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ. ඒවා අදටත් වළංගුයි. ඒ දේශපාලන තීන්දුව. අපිට ඒවා අමතක කරලා යන්න හදනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉස්සරහට වෙන පාරක් කපාගෙන ඒක සාර්ථක වෙන්නේ නැහැ කියලා තමයි මට කියන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් තමයි ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එදා 70 දශකයේ ආරම්භ කරපු ඒ ආර්ථික වැඩපිළිවෙල ඇතුළේ දේශීය ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ අතුරු ඵල තමයි කෙටි කාලීනව දැකපුවා තමයි මතු කරලා අරගෙන ඒ ආර්ථික ප්‍රතිපත්තියට ගහන්නේ. ඒතර අපිත් සමහරලාට ඒව පුනරුච්චාරණය කරනවා. හාල් පොළු ඒ මිරිස් පොළු ඒවා මෙහෙම කෙටි කාලීනව තිබුණු මතු අතුරු ඵල. ඒවා නිකන් ආපු ඒවා නෙමෙයි. ඒවා ආර්ථික දේශීය නිෂ්පාදන ආර්ථිකයේ ශක්තිමත් කිරීමේදී අන්තර්කාලීනව යම් දුෂ්කරතාවලට මිනිසුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පවුලකුණත් දරු පවුලකුණත් එහෙමයි. ගෙයක් දොරක් හදාගද්දි ගෙදර මිනිස්සු ඔක්කොටම මාංශ වෙලා ගල් අදින්න වැලිය අදින්න සිමෙන්ති අනන්න සිද්ධ වෙනවා. නමුත් එදා වෙච්ච එක වරදක් තමයි ජනතාවත් එක්ක ඒ සංවාදය හොඳින් සිදු වුණේ නැහැ. ජනතාව වෙනම ප්‍රශ්නෙට මුහුණ දුන්නා. ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඉස්සරහට අරන් ගියා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ප්‍රතිපත්තිමය පදනම වැරදි කියලා. අද තියෙන්නේ ඒකමද ඔබතුමා? අද අපිට දැන් ආයේ එතනට යන්න සිද්ධ වෙනවා මේ විදියට නෙමෙයි. මේ ජාතික නිෂ්පාදන පද්ධතිය විනාශ කරන ගමන් තමයි දැන් මේ පෝලිං ඇවිල්ලා තියෙන්නේ. මේ ආනයනය කරන තක්කඩින්ගේ ආනයනකරුවන්ට ගොදුරු වෙලා ඔවුන්ගේ ජාවාරම් වලට ඉඩ දීලා තමයි මේ තත්ත්වය ඇතිලා තියෙන්නේ. ආයිද ඒ පොලිමයි මේ පොලිම අතර වෙනසක් තියෙනවා. පූර්ණ වෙනස ආසයි පොළොවයි. එදා ජාතික නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කරන්න ගත්ත පියවර නිසා ඇතිවෙච්ච අතුරු ඵලයක්. අද ඒක විනාශ කරලා ආනයන මත යැපෙන පරාදීන ආර්ථිකයක ප්‍රතිඵලයක් නිසා තමයි අද මේක ඇති වෙන්නේ. සම්පූර්ණ වෙනස් තත්ත්වයක්. කිසිසේත්ම සමාන කරන්න බෑ. එතකොට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මැතිතුමාගේ මරණයෙන් පසුව පාලන බලය බාර ගන්න බෑ කියනවා. ඒතර මහා සංඝරත්නය බලපෑම් කරනවා. ඔබතුමීට අයිතියක් නැහැ මේක මේ කොඩිය අතාරින්න. මොකද ඒක හුදු ඒ කියන්නේ ඒ වෙනකොට ඒ සමාජයේ තිබුණු පිබිදීම ඒ අපේක්ෂා එක්ක ඒ ගමන මහජනයා විසින්ම තීන්දුව කරලා තිබුණා. ඒ නිසා බණ්ඩාරනායක මැතිණියට ඇවිල්ලා ආයේ වෙනත් දේවල් කරන්න හැකියාවක් නැහැ. ඒතර එතුමිය එහෙම බණ්ඩාරනායක මැතිතුමා වගේ මහා උගත්කම් තිබු කෙනෙක් නෙමෙයි. දේශපාලන දර්ශනයක් තිබු කෙනෙක් නෙමෙයි. හැබැයි ඊටා බොහොම දියුණු ලෙස එතුමියට හිටියා බොහොම දියුණු උපදේශක මණ්ඩලයක් හිටියා. ඉතින් ඔවුන් සමග ඇයට ගනුදෙනු කරන්න අවශ්‍ය ඒ නිසඟ හැකියාව තිබුණා. දැන් එදා හිටපු GVS සිල්වා NQ ඩයස්ලා වගේ නිලධාරීන්ක හිතුවොත් අද ඉන්න නිලධාරීන් අඟුටු මිට්ටු කියලා තමයි කියන්න තියෙන්නේ. තරහ වෙන්න එපා. ඒ දැවැන්තයෝ කරපු වැඩ. එතකොට එතුමියත් ඒවා ඔවුන් සමග ගනුදෙනු කරමින් ව්‍යාපාරිකයෝ පවා. දැන් අපි දන්න ඔය ව්‍යාපාරිකයෝ මම නම් කියන්නේ ඔවුන්ගේ දරුවෝ අපි අඳුරනා ඉන්න ඔවුන් කියනවා තාත්තා සමග කොහමද? අහවලා නම කියලා කතා කරලා මෙන්න මේ වැඩේ කරෙන්න ඕන පුළුවන් ද කරන්න. ඒතර මේ දේශීය ව්‍යාපාරික පන්තියක් හැදුවා කෙලින් කතා කරලා. කොමිස් ගහන්න නෙමෙයි. මෙන්න මේ වැඩේ රටට ඕන මේක උඹට කරන්න පුළුවන්ද? කරන්න මොනවද ඕන? ඒ විදියට තමයි අර දේශීය කර්මාන්ත පද්ධතිය
ගොඩනගන්න දේශීය ව්‍යාපාරික පන්තියක් හදන්න මැදිහත් වුණේ. ඒතකොට එහෙම යම් ආර්ථික දැක්මක් ඇතුව ජාතික රාජ්‍ය ශක්තිමත් කරන්න, ජාතික රාජ්‍ය ශක්තිමත් කරන්න කියන්නේ මේ රාජ්‍ය විතරක් ශක්තිමත් කරන එක නෙවෙයි. පුද්ගලික අංශයත් ඒක සමාන්තරව ශක්තිමත් කරන්න ඕනේ. නැත්නම් මේක එක කකුලකින් විතරක් දුවන්න බෑ. එතකොට මේ දෙකම ඒ ජනසතු කිරීම සහ ඒ ජාතිකාර්ථය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේදී දේශීය ව්‍යාපාරික පන්තියටත් නැගිටින්න අත දීලා උදව් කරලා ඒකට අවශ්‍ය නීති පද්ධතිය ඒ පරිපාලන යාන්ත්‍රණ සකස් කරා එහෙම කරන්න පුළුවන් දක්ෂ මිනිස්සු ටිකක් හිටියා එදා. ඉතින් 70 දශකයේ වෙච්ච යම් කුමන්ත්‍රණක් තිබුණා. 70 දශකයේ ඒ ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිමේ පදනම ඇතුලේ තමයි අර කියන අතුරුඵල ආවේ. එතකොට ෆිලික්ස් ඩයක්ස්ලා වගේ පිරිස් මේ ඇතුලෙන් කුමන්ත්‍රණය කරා අදත් එවැනි තත්ත්වයන් දකින්න ලැබෙනවා ඊට සමාන තත්ත්වයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ අතර ගැටුමක් හැදුවා. ඒ ගැටුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොදුරු වෙනවා. ඒ කුමන්ත්‍රණය වුන්ට තේරුම් අරගෙන ඒකට ප්‍රතික්‍රියා මාර්ග ගන්න අසමත් වෙනවා. ඒ නිසා තමයි එතනින් පස්සේ එක්සත් ජාතික පක්ෂ බලයට පත් වෙලා මේ සම්පූර්ණ කන පිට ගස්සලා මහා විනාශයක් දක්වා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය යටතේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය බණ්ඩාරනායක මහත්මයා ආරම්භ කරපු ෆවුන්ඩේෂන් එක ඒ ආර්ථිකයේ පදනම ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය කරා. 70 අග වෙනකොට අර කියන අතුරුඵල ලෙස යම් දුෂ්කරතාවයන් කෙටි කාලිනව තිබුණා වුවත් ශක්තිමත් පදනමක් දාලා තිබුණා. නිෂ්පාදන පද්ධතිය දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කරන්න අවශ්‍ය උපාය මාර්ගික තීන්දුව తీරන ප්‍රමාණයක් අරන් තිබුණා. ඊට පස්සේ ජියා ජාවදන ඇවිල්ලා ඒ පදනම ෆවුන්ඩේෂන් එක කුඩුපට්ටම් කරලා තමයි මේ අහසේ පාවෙන බිත්ති බඳින්න හදන්නේ. ඒ නිසා තමයි අද ඒවා කඩාගෙන වැටෙන්නේ. ඒතර නැවත වතාවකින් මේ පදනම ශක්තිමත් කරන්නේ නැතුව මේ උස් බිත්ති බඳින්න බෑ කියන එක පිළිගන්න ඕන. ඒ කියන්නේ එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිමේ පදනම පදනම අද මේ ප්‍රශ්නේ විසඳීමේදීත් නැවත සලකා බලන්න ඕන. දැන් එතකොට මේ දැන් සීනි පස්සේ මොකද්ද වෙන්නේ මේ? දැන් ඔබතුමා කියන එදා පොලිම සාධාරණ එක දරා ගන්න. හැබැයි අද දරා ගන්න එපා කියලා. එදා පොලිම ඇති උනේ දේශීය නිෂ්පාදන පද්ධතිය රකින්න ඒක ශක්තිමත් කරන්න ගත්ත පියවර නිසා. ආනයන සීමා කරන්න ගත්ත පියවර නිසා. ආනයන වලට බදු සහන දෙමින් බොරුවට පාරිභෝගිකයා කෙටි කාලිනව චූන් කරන්න අඩු මිලට ආනයන ප්‍රචලිත කරොත් කිසි දවසක දේශීය නිෂ්පාදනය ශක්තිමත් කරන්න බෑ. එහෙම කරොත් දීර්ඝ කාලීනව මිල අඩු කරන්නත් බෑ. ඇයි හැමදාම ආනයන මත යැපෙන රටක දේශීය නිෂ්පාදනයේ කඩා වැටෙන රටක ආනයන වල මිල වැඩි වෙනවා මිල වැඩි වෙනවා. හැබැයි දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කරලා දේශීය නිෂ්පාදන වර්ධනය කරාම තමයි යම් දවසක හරි යම් ඊළඟ පියවරේදී මිල අඩු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ අද සිද්ධ වෙන්නේ එදා 70 දශක සිදු වූ දේ නෙමෙයි. අද සිදු වෙන්නේ මේ සියලු දොරවල් ඇරලා මේ ජාවාරම්කාරයන්ට බදු සහන දීලා ආනයන දිරිමත් කරනවා දේශීය නිෂ්පාදනය කඩාවට්ටනවා. ඒක ඇතුලේ තමයි මේ නස්පැත්තිය සිද්ධ වෙන සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ තත්ත්වයක්. මේ සීනි මංකොල්ලය ඇත්තටම ගත්තොත් ගමගේ මැතිතුමා මහ බැංකු මංකොල්ලයට සමාන කරන්න පුළුවන්. මේ ජාවාරම්කාරයෝ 4-5 දෙනෙකුට කිසිදු හේතුවක් නැතුව බදු සහනයක් දුන්නා. පසුගිය ඔක්තෝබර් මාසේ 2020 ඒ බදු සහනය දුන්නේ කිසිදු හේතුවක් නැතුව. මොකද ඒ වෙනකොට සීනි මිල ලෝක වෙළඳ පොලේ $730. අද $740යි. කියන්නේ අඩුවෙන් තිබුණු වෙලාව. ඉන්දියාවේ සීනි නිෂ්පාදනය ඉතිහාසයේ වැඩිම නිෂ්පාදනය. මෙට්‍රික් ටොන් මිලියන 5කින් වැඩි වෙනවා. ඉන්දියාව අපනයන දිරිමත් කරන්න සහන දෙනවා, ගෙවීම් කරනවා. ඒ නිසා මේ සීනි මිල වැඩිවීමක් තිබුණේ නැහැ. බදු සහනයක් දෙන්න කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒතර පොඩි සහනයක් නෙවෙයි රුපියල් 50යි බද්ද 725 දක්වා අඩු කර 49යි 75ක බදු සහනයක් දුන්නා. එතකොට මෙතන තියෙන කොමන්තරණය තමයි ඒ බදු සහනය දෙන බව මේ වෙළඳ දැනගෙන හිටියා. කියන්නේ වරායේ තිබුණ මෙට්‍රික් ටොන් 8000. ඔව් නිදහස් කරගන්න නැතුව ඉන්නවා. දන්නවා දැන් මේ මචං අපි බදු සහනයක් දෙනවා පොඩ්ඩක් ඉඳපන් කියලා. එතකොට මේ බදු සහනය දෙනකොට 8000ක් තියෙන වරායේ නිදහස් කරගන්න නැතුව ටක් ගාලා ඒක බදු සහනයට නිදහස් කරගන්න. ඒ විතරක් නෙමෙයි. සති දෙකක් ඇතුළත මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් රට ඇතුළට එනවා. ඒ කියන්නේ මුහුදේ තිබුණේ. ඒවා ආනයනය කරමින් තිබුණේ. ඔවුන් දැන සිටියා බදු සහනය ලැබෙනවා කියලා. ඒතර ආණ්ඩුවට මුළු අවුරුද්දක සීනි ප්‍රමාණය අවුරුද්දක පරිභෝජනය කරන සීනි ප්‍රමාණයටත් වඩා සාමාන්‍ය අපි ලක්ෂ 5ක් විතර මෙට්‍රික් ටොන් ලංකාවේ පරිභෝජනය ලක්ෂ 5 කියන්නේ කසිප්පු පෙරන්නයි ඔය කර්මාන්ත ඔක්කොටම මිනිස්සු කන්නේ 15ක් විතර. හරි. බිස්කට් ඔව් එතකොට ඒකේ පරිභෝගික අධිකාරිය කියනවා මෙට්‍රික් ටොන් 85000ක් තිබුණා.
එම තියෙද්දි තව 5,85,000 කාණයනය කරනවා. ඇයි ඒ? බදු සහන යටතේ කොහම හරි ඉක්මනින් ගෙනල්ලා ඊට පස්සේ හංගලා තව ලාභ ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය ඇතුව. ඒතකොට බදු සහන දීම නිසා ආණ්ඩුවට අහිමි වෙච්ච බදු ආදායම ඔබතුමා විශ්වාස කරනවද? මිලියන 29000ක්. දල වශයෙන් මුළු රටේම සමෘද්ධිලාභීන්ට වියදම් කරන මුදලට ආසන්නයි. ඒතකොට මේක සාක්කුවේ දාගත්ත මේ ආනයනකරුවෝ කීප දෙනෙක්. ඒතකොට ඔවුන් මේ මහජන මුදල් මංකොල්ල කාලා තමයි මේ බදු මුදල සාක්කුවේ දාගෙන තමයි රුපියල් 85ට මිල අඩු කරන්න කියලා තමයි මේක කරේ. හැබැයි 85ට අඩු වුණේ නැහැ. එනකොට 35ට තිබුණේ. දැන් මොකද කරේ මුන් තව රුපියල් 100ක් අර ආණ්ඩුවෙන් මහජනයාගේ බදු මුදලෙන් ගත්ත ඒක හොරා කාලා ඒක සාක්කුවේ දාගෙන මිලියන 29000ක් තවත් ඒ වගේ දෙගුණයක් කොල්ල කන්න පාරිභෝගිකයන් ඍජුව උදුර ගන්න. මේක ආණ්ඩුවේ භාණ්ඩාගාරයෙන් හොරකම් කරා. මෙතන ඍජුව උදුර ගන්න 200කට දැම්මා 205කට මිල නියම කරා. ඒතර මේ ප්‍රශ්නේ බේරගන්න මේ ආණ්ඩුව විසින්ම හදපු ප්‍රශ්නයක්. මේ වැරදි ප්‍රතිපත්තියක්. ආනය පාරිභෝගිකයාගේ නම විකුණලා ජාවාරම්කාරයන්ට බදු සාන දෙනවා. මිල අඩු වෙන්නෙත් නැහැ අවසානයේ ගත්තම. ඒක උන්ගේ සාක්කුවට යන්නේ. ඒව කාට බෙදනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් කෙසේ නමුත් මෙතන විශාල බදු වංචාවක් සිද්ධ වුණා. මේ බදු වංචාව ඇතුළේ දීර්ඝ කාලීනව දේශීය නිෂ්පාදන පද්ධතිය කඩා වැටෙනවා විතරක් නෙවෙයි. ඒ කියන්නේ මේ ප්‍රතිපත්තිය මේක හාල් වලටත් අදාළයි. තිරිඟු පිටි වලට බදු සහන දීලා සහල් කර්මාන්තේ නංවන්න බෑ. පොල් තෙල් වලට බදු සහන දීලා දේශීය පොල් කර්මාන්තේ නංවන්න බෑ. ඒක තමයි දා බණ්ඩාරනායක මතිනියට දැක්ම තිබුණා. එහෙම බෑ කියලා. ඒකයි අද මේක වළංගු වෙන්නේ. අද මේ කරන්නේ සම්පූර්ණ එදා කරපු දෙයට ප්‍රතිවිරුද්ධ ගොන් තකතිරු වැඩ. ඒතකොට දැන් මේ ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ ඉන්න විදිහට අහක බලාගෙන ඉන්න බෑ අතරම. ඔවුන් සක්‍රියව මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ නැහැ. මේක මගේ චෝදනාවක්. මේ ප්‍රශ්නවලදී ඔවුන්ට තමයි විසඳුම් තියෙන්න ඕනේ. ඔවුන්ට ප්‍රතිපත්තිමේ පදනමක් තිබ්බා. මේ පොහොට්ටුව පක්ෂයට එහෙම ප්‍රතිපත්තිමේ පදනමක් අපිට දකින්න විචිත්‍රව එලි දක්වලා නැහැ. එහෙම එකක් අපි අඳුනා ගන්නෙ නැහැ. පොහොට්ටුව පක්ෂය කියන ෆයිල් එක ඇතුලේ තියෙන ශ්‍රී ලංකා කාර්යයන්ගේ නම් නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෝ තමයි ඒක ඇතුලේ ඉන්නේ. දැන් මේ රටේ ජනතා විමුක්ති පෙරමුණට අනන්‍ය වූ ප්‍රතිපත්තිමේ පදනමක් තියෙනවා ඓතිහාසිකව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහෙම ස්වාධීන ඔවුන්ට අනන්‍ය වූ ප්‍රතිපත්තිමේ පදනමක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ණයට ගත්ත නව ලිබරල් ප්‍රතිපත්තියක් තියෙනවා. එතකොට පොහොට්ටුව පක්ෂය අතරම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. පොහොට්ටුව පක්ෂය එහෙම ඓතිහාසිකව විචිත්‍රවත් කැපී පෙනෙන ප්‍රතිපත්තිමේ පදනමක් ඉදිරිපත් කළා නැහැ. මේ හැම එකෙම ණයට ගත්ත දේවල් එකතු කරගත්ත ප්‍රතිපත්තිමේ පදනමක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ විදිහට ජාවාරම්කාරයන්ට බදුසාන දීලා මේ දේශීය නිෂ්පාදන පද්ධතිය වටලා ඒ අතරතුර පෝලිං ඇති වෙන තත්ත්වකුත් ඇති වෙනවා. දැන් හිතන්න 77 අවුරුද්දේ ජයාජයවදන බලයටපත් වෙන්නේ විවෘත ආර්ථිකය පිළිබඳව මහා සුරංගනා කතාවක් ඉදිරිපත් කරලා. ඔව්. ධර්මිෂ්ඨ සමාජයේ කියන ව්‍යාජ සංකල්පයට අමතරව ආර්ථික සම්බන්ධයෙන් මහජනයාට ඉඩ ප්‍රස්ථා ලැබෙන හැටි විදේශ ආයෝජන ඇවිල්ලා මෙහෙම වෙනවා මම මෙහෙම කරනවා කියලා තමයි ආවේ. අර පෝලිං යුගයේ පෙන්නලා මේ දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරලා මේක ගොඩ දාන්න බෑ. මේ නිදහස් වෙළඳාම ඕන පිටරට දේවල් ඇතුළට එන්න ඕන ආයෝජකයෙ එන්න ඕන ඕක. දැන් කරලා අපි ඇවිල්ලා තියෙන තැන අපිට පේනවා. ඒතර මේ නිදහස් වෙළඳාම නව ලිබරල් ප්‍රතිපත්ති හරහා දැන් ඇවිල්ලා අපි හිර වෙලා එතනින් ඉස්සරහට යන්න බැරි තත්ත්වය අපිට දැන් පේනවා මහජනයාට. ඒක මහා විශාල විග්‍රහ අවශ්‍ය නැහැ ඒක තේරුම් ගන්න. ඒක දැන් අත්දැකීමෙන් අපි දන්නවා. එතකොට පුද්ගල චරිත මහා චරිත ගෙනල්ලා මේව ගොඩ දාන්න පුළුවන් කියන එකත් දැන් බෑ කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා ඉස්සරහට මා විශ්වාස කරනවා පුද්ගලිකව ඊළඟ පිම්ම මේ රටට ජාතියක් ලෙස අපිට පනින්න පුළුවන් වෙන්නේ අර 56 වගේ ප්‍රතිපත්තිමේ පදනමක් මත ජනතාව පෙළගස්සලා. ඇත්තටම බණ්ඩාරනායක චරිතයක් බවට පත් වෙන්නේ ප්‍රතිපත්තිමේ පදනම මත සිටගත් නිසා ඔහු. එහෙම හිටගත්තේ නැත්නම් ඔහු චරිතයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා චරිත හැදෙයි. මෙන්න මේ ප්‍රතිපත්තිමේ පදනම. දැන් ගමගමතුමා අපේ ඔය මෑත කාලේ ඇමරිකාවට ගියපු අය හිතනවා ඇමරිකාවේ අර උස් ගොඩනැගිලි මහා මාර්ග දැක්කම ඇමරිකාව දියුණු වෙලා තියෙන්නේ ඒ වගේ කියලා. මහා මාර්ග හදලා තමයි දියුණුලා තියෙන්නේ කියලා. දැන් ඒ නිසා ඒව කරන්න හදනවා මෙහි. හැබැයි ඇමරිකාව මහා මාර්ග හැදුවේ ඊටාම ශක්තිමත් පදනමක් දාලා ඉවරලා. උස් බිත්ති බැන්දේ ශක්තිමත් පදනමක. අද ඒව පවා හෙලවෙනවා මේ ගෝලීය තත්ත්වයට තේ උන්ගේ වෙනත් දේශපාලන විදේශ ප්‍රතිපත්තියට හේතු කරගෙන. හැබැයි අභ්‍යන්තර ආර්ථිකයට අදාළව නෙමෙයි මේ කියන්නේ. එතකොට මේ අදාළවයි මම මේ කිව්වේ. ඒතර ඔවුන් හොඳ පදනමක් දාලා තමයි මේ උස් බිත්ති බැන්නේ. අපේ පදනම නැහැ.
සිරිමාව මැතිනිය බණ්ඩාරනායක මහත්තයා හදව පදනම ජී.ආර් කුඩුපට්ටම් කළා තමයි මේ සුරංගනා මැදුර හදන්නේ. දැන් ඒක කඩා වැටෙනවා. ඒතකොට දැන් පිළිගන්න ඕන මේ පදනම ශක්තිමත් කරන්න නැතුව බෑ මේ හයිවේස් කොච්චර හැදුවත් මේ රටේ මිනිස්සු හිඟන්න නම් නිෂ්පාදන පද්ධතිය කඩා වැටලා නම් ආනයන මත නම් යැපෙන්නේ ආනයන ටික ප්‍රහාණය කරන්න හයිවේ එක ඕන වෙයි. හරි? ඒ අර එකකින් වෙන කරන්න පුළුවන් බම්බුවක් නැහැ. මේ මධ්‍යම පන්තියට රාජ්‍ය නිලධාරීන්ටත් තවත් ආණ්ඩුවට මේ ටිකට් එක දාලා ඕක දිගේ ඉක්මනට යන්න පුළුවන් ටිකක් පහු වෙනකම් බුදියලා. වෙනදා පැයක් කලින් යන්න ඕන නම් ඒ පැයත් පහු වෙලා බුදියලා ඕක දිගේ යන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙන්නේ නැහැ, රටේ ආර්ථිකය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ ප්‍රතිපත්ති මේ පදනම මෙන්න මේ ෆවුන්ඩේෂන් එක හරියට දාන එක ඊටාම වැදගත් වෙනවා. ඒ සම්බන්ධ අතීත අත්දැකීම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලන තන්ත්‍රය තුලින් සොයාගන්න පුළුවන්. ඒ නිසාම තමයි මා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශේෂ වගකීමක් යුතුකමක් තියෙනවා. මෙන්න මේ පීලි පන්නගෙන යන ගමනේදී නැකිටලා ඇඟිල්ල උස්සලා කියන්න මේක වැරදි මෙහෙම ගිහිල්ලා බෑ කියන එක කියන්න. අර මම ඉස්සලා වැරදක්ලා මම චෝදනාවක් කියලා කිව්වේ. ඒක සිද්ධ වෙන්නේ නැති එක. සීනි ප්‍රශ්නේදී, හාල් ප්‍රශ්නේදී, වී ගොවියගේ ප්‍රශ්නේදී. දැන් වී ගොවියෝ ලක්ෂ 20ක් විතර ඉන්න ගොවි පවුල්. උතන ඒ ගොවියගේ බෙල්ල මිරිකලා රුපියල් 2ක් හාල් අඩු කරලා පාරිභෝගිකව සතුටු කරලා ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතනවා පාම් පිටියත් වලට සානාධාර දීලා. එහෙම යන්න බෑ. ඇමරිකාවේ අතීතයේ 50 දශකයේ විතර බදු මට්ටම් බැලුවොත් අපිට වඩා බදු ගැහුවා ආනයන වලට. දැන් ඕන් අපිට කියනවා ආනයන වලට බදු පනවන්න එපා. පුළුවන් තරම් ආර්ථිකය නිදහස් කරන්න වෙළඳාමෙන් තමයි ගොඩ යන්නේ කියලා. right? ඒ ඕන් ආර්ථිකය ශක්තිමත් කරගත්තාන් පස්සේ. ඒතර ඕන් කියනවා අපිට ඉනිමකට පයින් ගහන්න කියලා. ඕන් නැග්ගට පස්සේ. ඉතින් ඒ නිසා මෙන්න මේ ඉදිරි ආණ්ඩු පෙරලියකදී මෙන්න මේ කියන ප්‍රතිපත්ති මේ ආපු ව්‍යාජ ගමනේ මේ ඉබාගාතේ යන ආර්ථික ගමන ඇතුලේ ගොඩ යන්න බෑ කියන එක දැන් පිළිගන්න පුළුවන් එක ප්‍රායෝගිකව අත්දකින්න. ඒ නිසා තමයි ප්‍රතිපත්තිමය පදනමක් මත ආණ්ඩු වෙනසක් සිදු විය යුතු කියන එක මහජනයා පෙළගස්විය යුතුයි කියන එක ඒකෙදී ඓතිහාසිකව වැඩිම වගකීම භූමිකාව තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. අපිට ඒක අත්හරින්න බැරි වගකීමක්. ඓතිහාසික වගකීමක්. එක්සත් ජාතික පක්ෂයට මහජන ඡන්දයෙන් එක ආසනයක් දිනා ගන්න බැරි වුණානේ. ඒතර එහෙම දැන් සංවාදයක් නැහැ. දැන් ඒක නියෝජනය කරපු බලවේගත් නැහැ. එහෙම සංවාදයකුත් බියතුන් අතර හෝ කුලියට ලියන කියන අය අතරවත් නැහැ. ඔය කෙනෙක් දෙන්නෙක් එහෙම ලියනවා ඉංග්‍රීසි පත්තරවලට ඒ හැර ඒගොල්ලන්ට එකට ගෙවන පඩි ලැබෙන හින්දා එහෙම සමාජ සංවාදයක් නැහැ. නම සජිත් ප්‍රේමදාස මහත්මයා සලකුණක් ඇට්ටු එන්නේ නැහැ. එතුමා එහෙම ප්‍රතිපත්තිමේ පදනමක් ඉදිරිපත් කරන්නේ නැහනේ. මේ මහා අර්බුද වලට ප්‍රතිපත්තිමේ පදනමක් ඉදිරිපත් කරන්නේ. එතුමා කියන්නේ දුප්පතුන්ට භාණ්ඩාගාරයේ සල්ලි බෙදලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. එතුමාට බොහොම සරල භාණ්ඩාගාරයට සල්ලි හම්බ වෙනවනේ ඉතින් බෙදන්න ඕන මිනිහෙකුට පුළුවන්. ඉතින් එතුමත් එහෙම එකක් ඉදිරිපත් කළා නැහැ. ඒ නිසා මේ රික්තකයක් තියෙනවා. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා ගොඩක් අර ප්‍රතික්ෂේප කරපු මහජනයා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට ඒ සා අන්ත පරාජයක් අත්පත් කළ දෙන්නේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන නිසා. හැබැයි මේ ප්‍රතිපත්ති තාම මේ ආණ්ඩුවත් කර තියාගෙන යනවා. ඒ සම්බන්ධයෙන් මේ මහා සමාජ විරෝධයක් තාම පැන නගිලා නැහැ. නිශ්චිත පදනමක ඉඳගෙන මේ ඇත්ත ප්‍රශ්නේ මොකද්ද? පොලිමට විරුද්ධ වෙන එක නෙවෙයි. මේ මූලික ප්‍රතිපත්ති මේ පදනම අවබෝධ කරගෙන ඒකට එරෙහිව ව්‍යාපාරයක් තාම ගොඩ නැගිලා නැහැ. ඒ කොහොම වුණත් මා කියනවා එකක් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ මේ රටේ බරපතලම සන්ධිස්ථානවලදී තමන්ගේ යුතුයකම් කොටස ඉටු කරලා තියෙනවා. ඒ නිසා උන්ට යම් ලකුණු ප්‍රමාණයක් වැටෙනවා. දැන් ඒ නිසා උන්ට තියෙන ඉතිහාසයේ ඉටු කරපු භූමිකාව නැවත හඳුනගෙන ඒක නැවත ස්ථානගත කිරීමක්. දැන් උදාහරණයක් විදිහට හිතන්න ජනතා විමුක්ති පෙරමුණ 71 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයත් එක්ක රජයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා. හැබැයි මේ පක්ෂය තීන්දුව කරන 87 මහා පාවාදීම සිද්ධ වෙද්දී ඉන්දලංකා ගිවිසුම හරහා ශ්‍රීමා බණ්ඩාරනායක මැතිනිය මේ සටනට ගේන්න නැතුව මේක දිනන්න බෑ කියලා. හරි? රෝහණ විජේවීර කියනවා පිටකොටුවේ උද්ඝෝෂණයට ශ්‍රීමා මැතිනිය කෙසේ හෝ කැඳවා ගත යුතුයි. ඒක විශාල ප්‍රතිපත්තිමේ තීන්දුවක්. ඇත්තම කිව්වොත් එදා රෝහණ විජේවීර සහ ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනිය පිටකොටුවෙන් ආරම්භ කරපු බෙදුම්වාදී විරෝධී සටන තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ මහින්ද රාජපක්ෂ මහත්මයා නන්දි කඩාල වලින් අවසන් කරන්නේ.
චන්ද්‍රිකා මැතිනියට විවිධ විවේචන එල්ල කරා වුණත් චන්ද්‍රිකා මැතිනිය එදා 2003 එතන ඒ ජාතිකවාදී බලවේග ඒ ප්‍රතිවිරෝධතා දියුණු විදිහට කළමනාකරණය කරා තමයි. ඒක හේතුවක්. නමුත් චන්ද්‍රිකා පොඩ්ඩක් හෝ නැමුන් නැත්තම් එදා 2003 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පරද්දන්න හම්බෙන්නේ නැහැ. කකුලෙන් ඉඳලා බිම දාන්න හම්බෙන්නේ නැහැ. ඒක බිම දැම්මේ නැත්තම් තාවකාලික ආණ්ඩු යෝජනාව සම්මත වෙනවා. එහෙනම් මේ රට අද බෙදිලා සුඩානේ වගේ බල්ලු වගේ මරා ගන්නවා. එතකොට එහෙම තීරණාත්මක සන්දිස්ථානවලදී හරවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදිහත් වෙලා තියෙනවා. චන්ද්‍රිකා මැතිනිය පවා මැදිහත් වෙලා තියෙනවා. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගැන ගත්තත් එතුමාට ඒකේ ගෞරවය ලැබිලා නැහැ. නමුත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අත වශයෙන්ම මා මේ පුද්ගලික කාරණයක් එකට වෙලාව තියෙනවද දන්නේ නැහැ මේ වෙලාවේ. ඔව් කෙටි අවස්ථාවක් ගන්න පුළුවන්. මත් දැනුවත් කාරණයක්. සෝමන් සමරසිංහ මහත්මයා එක්තරා කාලයක මේ පහුගිය යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාන් පස්සේ උපවාසයක් කරා. එතකොට මේ උපවාසය කළේ ඔහුගේ පක්ෂය ඇතුලේ යම් ඔහුට මතයක් ජයග්‍රහණය කරන්න බැරි වෙන නිසා ඔහු එළියට අරන් එනවා. ඒතර මේ උපවාසයේ වෙලාවේ ඒ වෙනකොට ඔහු සහ මා අතර දේශපාලන ප්‍රතිවිරෝධතාවයක් තිබුණොත් මා ඔහු උපවාසය කරපු තැනට ගිහලා වාඩි වෙලා මගේ පුද්ගලික මිත්‍රත්වයේ මත ඇහුවා ඇයි මේ ඔබගේ පුද්ගලික ගෞරවයට මේක හානියක් මොකද්ද මේ උපවාසය? ඒතර ඔහු කියනවා එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග දියුණු දේශපාලන ගනුදෙනුවක් හදාගන්න අපි දියුණු වෙච්ච හින්දා අපි නම්‍යශීලී වෙච්ච හින්දා අපිට එදා මේ මහා කුමන්ත්‍රණය මහා බෙදුම්වාදී කුමන්ත්‍රණය පරද්දන්න පුළුවන් වුණා. ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නැවත බලයටපත් වෙන්නේ 2003 පටන් ගන්න. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා යොදාගත යුතුයි මේ කුමන්ත්‍රණය පරාජය කරන්න. ඒක කරන්න පුළුවන්. චන්ද්‍රිකා මැතිනිය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකම භාෂාව කතා කරන එකම පන්තියේ ඒත් ඒ ප්‍රතිවිරෝධතාවයේ පාවිච්චි කරා එදා ජාතික බලවේගය. ඒතර මෙදා මහින්ද මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන්නේ පන්තිමය වශයෙන් සංස්කෘතික වශයෙන් ආසයි පොළොවයි වගේ. එහෙනම් ඒ ප්‍රතිවිරෝධතාවයේ හැදෙනවා ඒක පාවිච්චි කරලා මේ විනාශයෙන් ගලව ගන්න ඕන කියලා. ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නොසිටියා නම් ඔය ප්‍රතිවිරෝධයේ නොතුබුණා නම් බෙදුම්වාදී ව්‍යවස්ථාව සංශෝධනයේ සම්මත වෙනවා. එතකොට අතුරුදහන් කාර්යාලය පිහිටවලා රණවිරුවන්ට එරෙහිව චෝදනා විභාග කරලා රණවිරුව 50ක් 60ක් මේ අද ඉන්න හමුදාපතිතුමාලා පවා පිටරට නඩු ජාත්‍යන්තර අධිකරණ බලයේ ක්‍රියාත්මක කරන තැනට ගොදුරු වෙනවා. ඒතර මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දැනුවත්ව ඒක බකල් කරා. එතකොට ඒ වික්‍රමසිංහ මහත්තයා ඒ ගමන 18 ඔක්තෝබර් මාසෙදී කකුල් මාට්ටුවක් දාලා වට්ටනවා. ඊළඟට මේ මොකද්ද බඳුම් කර වංචාව ඔහු ඒකට එරෙහි වුණ නැත්තම් ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාට මහා පාරවලල්ලක් ලෙස විපතක් ලෙස ඉහළට එන්නේ නැහැ. එතකොට එක්සත් ජාතික පක්ෂයට මේ මහා පරාජයක් අත්පත් වෙන ඒ තත්ත්වයේ බීජ පැල කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. එතුමාට ඒ ගෞරවය ලැබෙන්න ඕන. ඒ නිසා එතුමාට වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට එතුමාට අවස්ථාවක් තියෙනවා මේ ප්‍රතිපත්තිමය පදනම මත ඓතිහාසික උරුමය මත මේ පක්ෂය ස්ථානගත කරලා සිටගස්සලා මේ අරුබුතයට මුහුණ දෙන්න තමන්ගේ පක්ෂය පෙළගස්වන්න.